إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد ಮಾಹಿತವಾದ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು. අද අපගේ පාඩම තුළින් රමදාන් සමයෙහි ජයග්‍රාහකයින් කවුද? අපි අද හැමෝම රමදාන් සමය පිළිගැනීම සඳහා සූදානම්ව සිටිනවා. ඉන්ෂාල්ලා මේ සෞදි රාජ්‍යයෙහි හෙට දින උපවාසය පටන් ගන්නවා. එහෙමනම් ඒ වගේම ලංකාවේ අද මුලින්ම නවසඳ ඒ බැලීම සඳහා අද දින සූදානම් වනවා හැක. එහෙමනම් අද අපගේ පාඩම තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රමදාන් සමයෙහි ජයග්‍රාහකයන් කවුද? අපි ජයග්‍රාහකයන් වීමට නම් පරාජිතයින් කවුද කියන එකත් අපි දැනගත යුතුයි. පරාජයට තුඩු දෙන කරුණු, ඒ කරුණු වලින් අපි ඉවත් විය යුතුයි. ඒ තුලිනුයි අපි ජයග්‍රහණය කළ හැක්කේ. මුලින්ම එසේනම් අපි සාකච්ඡා කරමු පරාජයට තුඩු දෙන කරුණු මොනවාද කියන එක. කවුද පරාජිතයින්? ඇත්ත වශයෙන්ම මේ පින්බර රමදාන් සමයෙහි පරාජිතයින් කවුද කියා අපි බලනවා නම් අපි මුලින්ම සාකච්ඡා කරමු පරාජිතයින් සම්බන්ධයෙන් බලන විට ඒ කියන්නේ රමලාන් සමයේ උදාවත් සමග තමන්ගේ පාපයන්ගෙන් ඔවුන් ඈත් නොවී අඛණ්ඩව එම පාපවල නියැලෙමින් සිටිනවා නම් තව තවත් පාපයන් කරමින් කවුද ඒ පාපයන් අන් අයටත් දිරිගන්වමින් පාපයන් කරා වැරදි ක්‍රියාවන් කරා අන් අයටත් ආරාධනා කරමින් මෙවැනි ආකාරයට ක්‍රියා කරන්නන් ඇත්ත වශයෙන්ම පරාජිතයින්. අපි දකිනවා ඔවුන්ට මේ රමදාන් සමය පිළිබඳව ඒ කිසිදු තැකීමකින් තොරව ඔවුන් දිගටම අඛණ්ඩව පාපයන් කිරීම පමණක් නොව අන්න අයවත් එවැනි පාපයන්ට ඇද දැමීමේ ඒ භයානක තත්ත්වයක් අපි දකිනවා. තවත් සමහරුන් රමලාන් සමයේ උදාව පිළිබඳව ඔවුන් තුළ කිසිදු ගරුත්වයක් ඔවුන්ගේ සිත තුළ ඒ පිළිබඳව නැහැ. ඒ පමණක් නොව ඔවුන් දිගටම රමදානයට පෙර ඔවුන් කුමන වැරදි ක්‍රියාවන් පාපිෂ්ඨ ක්‍රියාවන් කරමින් සිටියේද ඒ ක්‍රියාවන්හි අඛණ්ඩව නියැලෙමින් සිටින මෙවැනි පාර්ශවයන් ඇත්ත වශයෙන්ම මොවුන් පරාජිතයින්. අපි දකිනවා සමහර අය උපවාසයෙන් මිදීමත් සමගම දුම්පානයට යොමු වෙනවා. ඉතින් මොවුන් තමන්ගේ වේලාව වෙනස් කරගත්තා මිස
මොවුන් වෙනස් වුණේ නැහැ. මොවුන් තමන්ව වෙනස් කර ගැනීමට සූදානම් නැහැ. දහවල් කාලයේ උපවාසයෙන් පසුවෙන ඔවුන් උපවාසයෙන් මිදීමත් සමග දුම්පානය වැනි වැරදි ක්‍රියාවන්ට ඔවුන් යොමු වෙනවා නම් ඔවුන් වේලාව වෙනස් කරගත්තා මිස ඔවුන් තුළ වෙනසක් නැහැ. උපවාසයෙන් අපේක්ෂා කරන ලබන්නේ කෙනෙකු තහනම් ක්‍රියාවන්ගෙන් තමන්ව ඈත් කරගත යුතුයි. තමන්ව වළක්වා ගත යුතුයි. කියන එක තමයි මෙයින් අපේක්ෂා කරනු ලබන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ ආකාරයට අපි බොහෝ පිරිස් දකිනවා. ඔවුන්ට ඔවුන්ගේ සිත තුළ මේ රමදාන් සමයට කිසිදු පිළිගැනීමක් ගරුත්වයක් නැහැ. එසේ පිළිගැනීමක් ගරුත්වයක් ඔවුන් තුළ පවතී නම් ඔවුන් වැරදි ක්‍රියාවන්ට යොමු වන්නේ නැහැ. ඔවුන් වැරදි ක්‍රියාවන්ගෙන් මිදෙනවා, ඈත් වෙනවා. අපි දකිනවා අල්ලාහගේ දූතවරයාගේ ප්‍රකාශය තුළ ඒ රමදාන් මාසයේ මුල්ම රාත්‍රියේ කරන ලබන ආරාධනාව තමයි පාපයන් ප්‍රිය කරන්නා අමතා පාපයන්ව ප්‍රිය කරන්නන් අමතා දන්වන ලබන්නේ නිවේදනය කරන ලබන්නේ ඔබලා පාපයෙන් ඈත් වෙන්න. ඔබලා පාපයෙන් ඈත් වෙන්න කියන එක තමයි නිවේදනය කරන ලබන්නේ. එසේම මේ රමලාන් සමයේ පරාජිතයින් පිළිබඳව අපි බලන විට ඔවුන් යහපත් ක්‍රියාවන් කළත් යාඥාවන් යහපත් ක්‍රියාවන් ඔවුන් කළත් ඔවුන් එය භාග්‍යයක් වශයෙන් සලකා කරන්නේ නැහැ. ඔවුන් එය භාග්‍යයක් වශයෙන් සලකා කරන්නේ නැහැ. ඒ ඔවුන් සිරිතක් වශයෙන් ඔවුන් එම ක්‍රියාවන් කරනවා මිස දැන් අල්ලාහගේ දූතවරයා සඳහන් කළාසේ කවුද විශ්වාසයෙන් යුතුව අල්ලාහගෙන් පින් කුසල් අපේක්ෂා කරමින් උපවාසයෙන් පසු වේද කියා සඳහන් කරනවා. ඉතින් විශ්වාසයෙන් යුතුව කියා සඳහන් කරන විට අල්ලාහ මට උපවාසය අනිවාර්ය කරලා තිබෙනවා. මේ උපවාසය නිසි අයුරින් හරි ආකාරයට මම ඉටු කළ යුතුයි. එසේම මා මේ උපවාසය වෙනුවෙන් අල්ලාහගෙන්ම පින් කුසල් අපේක්ෂා කළ යුතුයි. මෙවැනි කිසිදු චේතනාවකින් තොරව මෙවැනි පිවිතුරු චේතනාවකින් තොරව ඔවුන් හැමෝම ඉටු කරනවා. ඉතින් මාත් උපවාසය ඉටු කරනවා. හැමෝම ඉටු කරන විට මට මෙය ඉටු නොකර සිටින්න බැහැ කියා මේ ආකාරයට කෙනෙකු මෙම යාඥාවන් කරන විට ඇත්ත වශයෙන්ම ඒ තුළින් ඔහුට කිසිදු පිනක් කුසලක් ලබා ගන්න බැහැ. හේතුව එතන චේතනාව වැරදි. ඉතින් අපි මේ යහපත් ක්‍රියාවන් මහඟු භාග්‍යයක් ලෙස සලකා මහඟු භාග්‍යයක් වශයෙන් සලකා අපි ඉටු කළ යුතුයි. ඉතින් අද බොහෝ අය යාඥාවන් කළත් ඒ තුළින් ඔවුන්ට එය සතුටක් වශයෙන් අධ්‍යාත්මික සතුටක් වශයෙන් සිතලා ඔවුන් ඒ ඉටු කරන්නේ නැහැ. සමහර අයට ඒක බරක්. ඇත්ත වශයෙන්ම ඔවුන්ට ඒ බරක් නම් ඔවුන් ඒ තුළින් අල්ලාහ් ඉදිරියේ කිසිදු භාග්‍යයක් ඔවුන්ට ලබා ගන්න බෑ. ඉතින් අපි ඊට සතුටෙන් අධ්‍යාත්මික සතුටක් විඳිමින් මහඟු භාග්‍යයක් වශයෙන් අපි සලකා අපි මේ යාඥාවන් ඊට ඕනාකමින් සතුටින් අපි මේ යාඥාවන් ඊට කළ යුතුයි. ඒ වෙනුවට අපි ඒ පිළිබඳව කිසිදු ඕනාකමකින් තොරව අලසභාවයකින් ආවට ගියාට අපි මේ වගේ එසේ යාඥාවන් කරන විට ඇත්ත වශයෙන්ම ඒ තුළින් කිසිදු ඒ අපේක්ෂා කරන ලබන ඉලක්කයන් වෙතට අපට ළඟා වෙන්න බැහැ. ඉතින් අපි මදක් හිතන්න ඕන. දැන් අපි අවුරුදු 10ක් 15ක් 20ක් රමදාන් කාලේ උපවාසය ඉටු කළා. ඒ තුළින් මාගේ ජීවිතයේ ඇති වුණු වෙනස කුමක්ද? එසේ වෙනසක් ඇති නොවුණා නම් ඒට හේතුව කුමක්ද? කියන එක මදක් අපි විමසා බැලිය යුතුයි. ඒට ප්‍රධාන හේතුව තමයි අපි මේ යාඥාවන් ඊට ආශාවෙන් සතුටෙන් අපි ඉටු කරන්නේ නැහැ. අපි එය නිකන් සිරිතක් වශයෙන් ආවට ගියාට අපි ඉටු කරන විට ඒ තුලින් අපේක්ෂා කරන ලබන ඉලක්ක වෙත අපට ළඟා වෙන්න බෑ. එහෙමනම් අපි මෙතනදී ඊතා ආශාවෙන් සතුටෙන් අපි මේ යාඥාවන් භාග්‍යයක් වශයෙන් සලකා අපි ඉටු කළ යුතුයි. ඒ වගේම රමලාන් සමයේ පරාජිතයින් අතුරින් තවත් කොටසක් තමයි ඔවුන් ඒ රමලාන් මුල් සමයේ දැන් ඒක මුල් දවස දෙවෙනි දවස මේ මුල් දවස් කිහිපය තුළ ඔවුන් ඉතා උජාරුවෙන් සිටිනවා. ඉතා ඔවුන් උද්‍යෝගයකින් යාඥාවන්ට යොමු වෙනවා. නමුත් ඒ අඛණ්ඩව ඔවුන් පවත්වා ගන්න නැහැ. ඒ අඛණ්ඩව ඔවුන් පවත්වා ගන්න නැහැ.
ඒක දින කිහිපයක් අවසන් වන විට ඔවුන් යලි ඔවුන් තුළ අලසභාවයක් ඇති වෙනවා. ඔවුන් තුළ අලසභාවයක් ඇති වෙමින් ඔවුන් කෙමින් එම යාඥාවන්ගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔවුන් ඒ රමලාන් මුල් දවසේ උදාවස් සමග බොහෝ දේ කරන්න ඕන කියලා ඔවුන් තීරණය කරලා පටන් ගත්තත් ඒ අඛණ්ඩව පවත්වා ගන්න නැතුව දවසක් දෙකක් තුනක් එහෙම යන විට ඒකේ අඩුවීමක් අපි දකිනවා. දුර්වලතාවන් ඒ තුළ දකිනවා. ඉතින් මෙයත් ඇත්ත වශයෙන්ම ලොකු පරාජයක්. මේ තත්ත්වයට අපි වැටෙන්න නරකයි. අපි අඛණ්ඩව අපි පවත්වා ගත යුතුයි. ඒ උද්‍යෝගය කියන එක, යහුසුළු භාවය කියන එක අපි පවත්වා ගත යුතුයි. අද බොහෝ අයගේ තත්ත්වය මේකත් අපි දකිනවා. ඔවුන් මුලින්ම පටන් ගත්තත් දවසක් දෙකක් තුනක් යන විට එහි අඩුභාවයක්, අලසභාවයක් ඔවුන් තුළ ඒ පරාජිත මානසිකත්වය ඔවුන් තුළ ඇති වෙනවා. මොවුන් පරාජිතයින්. මේ තත්ත්වයෙන් අපි අපව මුදවා ගත යුතුයි. ඒ වගේම පරාජිතයින් අතුරින් අපි බලන්න පුළුවන් තවත් සමහර අය කරන වැරදි ක්‍රියාවන් තමයි මොවුනුත් පරාජිතයින් ගණයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මූලිකත්වයේ දී යුතු යාඥාවන්ට මූලිකත්වයේ නොදී ක්‍රියා කිරීම. දැන් අපි රමදාන් සමයේ මූලිකත්වයේ දී යුතු යාඥාවන් කොමක්ද? එම යාඥාවන්ට මූලිකත්වයේ නොදී වෙනත් යහපත් ක්‍රියාවන්ට මූලිකත්වයේ දීම කියන එකත් වරදක්. දැන් අපි දකිනවා මේක දින කිහිපයයි. සීමිත වූ දින කිහිපයයි. දින 29ක් හෝ 30ක්. ඉතින් මේ දින කිහිපය තුල අපි මූලිකත්වයේදී කළ යුතු යාඥාවන්ට මූලිකත්වය දෙන්න ඕන. දැන් අපි දකිනවා රමදාන් දහවල් කාලය කියන එක උපවාසයට මූලිකත්වය. උපවාසය අනිවාර්යයි. අනිවාර්යෙන් උපවාසය ඉටු කළ යුතුමයි. ඒ වගේම රමදාන් රාත්‍රී කාලය යනු අපි රාත්‍රී කාලයේ සලාතේ යාඥාවන්, ඒ වගේම ශුද්ධ අල් කුර්ආනයේ පාරායනය කිරීම, කියන්නේ මේ වගේ මූලිකත්වය දී යුතු යාඥාවන්ට මූලිකත්වයේ නොදී අපි දැන් වෙනත් යාඥාවන්ට අපි මූලිකත්වය දෙන විට ඊට වඩා ඒ කියන්නේ මූලිකත්වයෙන් අඩු යාඥාවන්ට දැන් සමහර අය දැන් සමාජ සේවාවන් කියන එක හොඳ දෙයක් තමයි. සමාජ සේවාවන් අපි කළ යුතුයි. නමුත් මේ වගේ රමලාන් සමයට සුවිශේෂී වූ යාඥාවන්ට මූලිකත්වයේ නොදී අපි සමාජ සේවාවන්ට අපි යොමු වීම කියන එකත් වරදක්. ඇයි? මෙතන මූලිකත්වයේ දී යුතු යාඥාව මේ යාඥාවන්. ඒවා කරන්න එපා කියලා කියන. නමුත් රමදාන් සමය පිළිබඳ අපි හරි අවබෝධයක් වැටහීමක් අපිට තියෙන්න ඕන. දැන් අල්ලාහගේ දූතවරයාණන් රමදාන් සමය ගත කළ ආකාරය, එතුමන් ඒ රමදාන් සමයේ ක්‍රියා කළ ආකාරය, ඒක තමයි අපේ මහඟු ආදර්ශය. ඒ වගේම පරාජිතයින් අතුරින් රමදාන් සමයේ පරාජිතයින් අතුරින් ඒ රමදාන් සමය අවුරුදු මේ රමදාන් සමය කියන්නේ මාස ඒ පුරා මාසයක් දවස් දින 29ක් හෝ 30ක් ඒ දින 30 කියන ඒ කාලය තුල එවැනි කාලයක් ඔහුට ලැබිලත් ඔහු තම පාපයන් වලට සමාව ලබා ගත්තේ නැත්නම් ඔහු අල්ලාහ්ගෙන් තම වැරදි ක්‍රියාවන් වලට පාපයන්ට සමාව ලබා ගත්තේ නැත්නම් සැබවින්ම ඔහු පරාජිතෙක්. ඔහුට වඩා අභාග්‍යවන්තෙක් පරාජිතෙක් වෙන කවුරුත් නැහැ. මේ තරම් පින්බර කාල සමයක් උදා වෙලා ඔහුට යහපත වෙනුවෙන් ඉතා හොඳ වටපිටාවක් පරිසරයක් ඔහුට සකස් කර දීලා ඔහු තම වැරදි ක්‍රියාවන්ට පාපයන්ට ඔහු සමාව ලබා ගත්තේ නැත්නම් ඔහු පරාජිතෙක්. ඉතින් මේ වගේ මේ පරාජිතයින්ට අයිති අයත් මෙවැනි ගුණාංග වලින් අපි අපව ආරක්ෂා කරගත යුතුයි. අපි අපව ආරක්ෂා කරගත යුතුයි. අපි මේ වගේ මේන් අපි අපව ආරක්ෂා කරගන්නා විට අපි ජයග්‍රාහකයන් බවට පත් වෙනවා. ඒ වගේම දැන් අපි බලමු ජයග්‍රාහකයන් සතු උසස් ගුණාංග රමදාන් සමයේ කවුද ජයග්‍රාහකයන්? දැන් අපි පරාජිතයින්ගෙන් අපව මුදවා ගත යුතුයි. පරාජයට තුඩු දෙන මෙවැනි දුර්ගුණාංග වලින් අපි මුදවා ගැනීම සමගම ජයග්‍රාහකයන් සතු ඒ උසස් ගුණාංග මොනවාද? ජයග්‍රාහකයන් සතු ඒ උසස් ගුණාංග මොනවාද කියලා අපි බලන විට ඒ අතුරින් ඇත්ත වශයෙන්ම ඔවුන් මානසික වශයෙන් ඔවුන්ගේ මනසින් ඔවුන් රමලාන් සමයේ කෙසේ ඔවුන් පිළිගත්තාද ඊටත් වඩා ඔවුන් ඉහළ තත්වයකට පත් වෙනවා. අධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාව පැත්තෙන් අධ්‍යාත්මික වශයෙන් ඔවුන් ලොකු දියුණුවක් ලබනවා. ඒ රමදාන් සමයේ අවසන් වීම සමගම ඒ රමදාන් සමයේ ඒ කියන්නේ එක දින ගත වීම සමගම අධ්‍යාත්මික වශයෙන් ඔවුන් ලොකු දියුණුවක් ලබනවා. ඔවුන් රමදාන් සමයේ පිළිගත් ආකාරයටම නොවේ.
ඒ රමදාන් සමයේ ගත වෙන්න ඔවුන් අධ්‍යාත්මික වශයෙන් ලොකු වර්ධනයක් ඔවුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා, තක්වාව වැඩි වෙනවා, විශ්වාසය වැඩි වෙනවා. ඔවුන්ගේ යහපත් ගුණාංග තුලින් ඔවුන් වැඩි දියුණු වෙනවා. මේ වගේ කවුද වැඩි දියුණුවක් ලබා ගන්නේ? ඇත්ත වශයෙන්ම මොවුන් ජයග්‍රාහකයන්. මොවුන් ජයග්‍රාහකයන් කියන එක අපි මතක තබා ගත යුතුයි. එසේම රමදාන් සමය අවසන් වීමට පෙර ඔහු තම සියලු පාපයන්ට අල්ලාහ්ගෙන් ඔහු සමාව ලබා ගන්නවා. ඔහුගේ සියලු පාපයන්ට ඔහු අල්ලාහ්ගෙන් සමාව ලබාගත් පුද්ගලයා ඇත්ත වශයෙන්ම සැබවින්ම ජයග්‍රාහකයා. ඒ වගේම රමදාන් මාසය පිළිබඳව ලොකු පිළිගැනීමක් ගරුත්වයක් ඔහුගේ හිත තුළ පවතිනවා. ඒ රමදාන් කාල සමයේ මේ පින්බර කාල සමය පිළිබඳව ඔහුගේ සිත තුළ ලොකු ගරුත්වයක්, ඒට ඉතා ඉහළ ගරුත්වයක්, ලොකු පිළිගැනීමක් ඔහුගේ සිත තුළ නිරතුරුව පවතිනවා. මම සිටින්නේ මේ රමදාන් කාලය ඉතා උසස් වූ කාලයක්. මා විනාඩියක් හෝ මම කියන්නේ අපතේ හරින්න නරකයි, අනවශ්‍ය ලෙස ගත කිරීමට නරකයි. මේ ආකාරයට ඔහුගේ හිත තුළ ලොකු ගරුත්වයක් පිළිගැනීමක් පවතින පමණක් මිස ඒක ඔවුන්ගේ හිතට පමණක් ඒක සීමා කරගන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවෙන් ඒ ඔප්පු කරනවා. ඔවුන් තම ක්‍රියාවෙන් ඒ ඔප්පු කරනවා. ඒ කියන්නේ විනාඩියක් හෝ ඔවුන් අපතේ හරින්න නැතුව ඉතා වටිනා කාලයක් වශයෙන් ඔවුන් සිතා ඒ අනුව ඔවුන් එය නිසි අයුරින් වේලාවන් සකස් කරමින් ඔවුන් යහපතේ ඒ වේලාව ඔවුන් වැය කරනවා, ගත කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පිළිගැනීම කියන එක රමලාන් සමය පිළිබඳව ගරුත්වය කියන එක හිතට පමණක් නොවේ, අපේ ක්‍රියාවෙන්ද අපි ඒ ඔප්පු කරන්නට ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම ඉතා බුද්ධිමතුන් තමයි ඔවුන් රමලානයට පෙරම තමන්ගේ ඒ නෝම්බි අවුරුද්දට අවශ්‍ය කරන ඇඳුම් ටික පවා ඔවුන් කලින්ම රමලානට පෙරම ඔවුන් සූදානම් කරගන්නවා නම් ඇත්ත වශයෙන්ම ඔවුන් රමලාන් සමය පිළිබඳ ලොකු ගරුත්වයක් ඔවුන් තුළ තිබෙනවා කියන එක තමයි එයින් අදහස් කරන්නේ. ඇයි හේතුව? ඒ රමලාන් සමය තුළ ඒ වෙලාව මම මේ යාඥාවන් යහපත් ක්‍රියාවකින් තොරව වෙනත් දෙයකට මම යොමු නොකළ යුතුයි කියන ඒ උසස් වූ ඒ අරමුණ උඩ චේතනාව මත. එසේම ඒ වගේම රමලාන් සමයේ සැබෑ වූ ජයග්‍රාහකයන් තමයි ඔවුන් කෙසේ ඒ රමලාන් උදාවත් සමග ඉතා යහුසුලුවෙන් උද්‍යෝගයෙන් ඒ රමලාන් සමය පිළිගැනීමෙන් යහපත් ක්‍රියාවන් වෙත තමන්ව යොමු කරගත්තාද ඒ අයුරින්ම ඔවුන් අඛණ්ඩව ක්‍රියා කරනවා. ඔවුන්ගේ ඉලක්කය අවසානය. ඒ අවසානය කියන එක තමයි ඒ රමදාන් සමයේ අවසන් කාලය තමයි ඉතා යහපත් කාලය. ඉතින් ඒක තමයි ඔවුන්ගේ ඉලක්කය වශයෙන් පවත්වාගෙන ඔවුන් තව තවත් යහපත් ක්‍රියාවන් වැඩි වශයෙන් තමයි කරන්නේ. ඒකේ අඩුවීමක් දකින්නේ නැහැ. ඔවුන් ඒ කියන්නේ රමදාන් සමයේ කාලයේ ගතවීමත් සමග ගත වෙන්න තව තවත් ඔවුන් යහපත් ක්‍රියාවන් වැඩි කරගන්නවා. තවත් ඔවුන් යහපත් ක්‍රියාවන් වලට නැඹුරු වෙනවා. යාඥාවන් වලට නැඹුරු වෙනවා. මේ වගේ ඒ කියන්නේ ඔවුන් තුළ උද්‍යෝගයක්, යහපත් ක්‍රියාවන්හි වර්ධනයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මොවුන් ජයග්‍රාහකයන්. මේ ආකාරයට කටයුතු කරන්නන් ඇත්ත වශයෙන්ම ජයග්‍රාහකයන්. ඒ වගේම මේ රමලාන් සමයේ සැබෑ වූ ජයග්‍රාහකයන් ඇත්ත වශයෙන්ම අවධානය යොමු කරන ක්‍රියාවන් තමයි අල්ලාහ්ගේ දූතවරයාණන් සඳහන් කළා පෙර පාපයන් සමා කරන ලබන යාඥාවන් 3ක්. ඔවුන්ගේ පෙර පාපයන් සමා කරන ලබන යාඥාවන් 3ක් පිළිබඳව සඳහන් කළා. ඒ අතුරින් එක් යාඥාවක් තමයි කවුද රමදාන් සමයේහි රමදාන් මාසයේ විශ්වාසයෙන් යුතුව අල්ලාහ්ගෙන් පින් කුසල් අපේක්ෂා කරමින් උපවාසයේහි පසු වෙයිද ඔහුගේ පෙර කළ පාපයන් සමා කරනු ලබනවා. බලන්න, පෙර කළ පාපයන් සමා කරනු ලබනවා. ඔවුන් විශ්වාසයෙන් යුතුව පින් කුසල් අල්ලාහ්ගෙන් අපේක්ෂා කරමින් උපවාසයේ නියැලෙන විට. ඉතින් අපි ඊටා මුල් තැන දී යුතු යාඥාව තමයි උපවාසය නම් යාඥාව. ඒ යාඥාවට අපි කිසිදු බාධාවක් ඇති නොකරගත යුතුයි. බාධාවන් ඇති නොවිය යුතුයි. ඒ නිසායි සමහර ආගමික විද්වතුන් සඳහන් කරන්නේ හැකිනම් රමදාන් සමයේ ඔබලා යා යුතු ගමන් බිමන් තිබෙනවා නම් ඒවත් ප්‍රමාද කරගන්න. හේතුව ඔබලා මේ කාල සමයට උපවාසයේ ලොකු මූලිකත්වය ලබා දී යුතුයි කියලා. තහනමක් නෑ ගමන් බිමන් යාම. නමුත් ඒ තරම් ආගමික විද්වතුන් සඳහන් කරන හේතුව එම කාලය, මේ සුවිශේෂී කාලය ඔබලා සම්පූර්ණයෙන් ඒ තුළින් ප්‍රයෝජනෙ ලබා ගන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි වෙනත් කාලවල මේ උපවාසයන් ඉටු කරන්න පුළුවන්. ඒ මගහැරෙන උපවාසයට අවසර තිබෙනවා. නමුත් රමදාන් සමය කියන එක ඉතා භාග්‍යමත් කාල සමයක්.
කියන එක අපි මතක තබා ගත යුතුයි. ඉතින් අපගේ පෙර කළ පාපයන් සමා කරන ලබන යාඥාවන් වලට අපි මූලිකත්වය දෙන්න ඕනේ. ඒ අතුරින් උපවාසය. දහවල් කාලේ අපි ඉටු කරන උපවාසය. ඒ වගේම අල්ලාහගේ දූතයලා කියනවා කවුද රමදාන් රාත්‍රී කාලවල විශ්වාසයෙන් යුතුව අල්ලාහගෙන් පින් කුසල් අපේක්ෂා කරමින් රාත්‍රී කාලේ යාඥා කරයිද ඔහුගේ පෙර කළ පාපයන් සමා කරනු ලබනවා. ඉතින් අපි රාත්‍රී කාලේ යාඥාවට ලොකු අපි මූලිකත්වයක් දෙන්න ඕන. එමේ යාඥාවන්ට ඒ රමදාන් සමයේ රාත්‍රී කාලයන් ඉතා සුවිශේෂී කාලයන්. ඒ කාලය තුළ අපි රාත්‍රී කාලේ යාඥාවන්ට බාධාවන් වශයෙන් පවතින සියල්ල අපි ඉවත් කරගන්නට ඕන. අපි දැන් උදාහරණයක් වශයෙන් රාත්‍රී කාලේ අපි උපවාසයෙන් මිදීමත් සමග අපි ගන්නා ආහාර පවා අපි ඉතා ප්‍රමාණවත් ආකාරයට අවශ්‍ය ආකාරයට ගත යුතුයි. වැඩිපුර ගන්නා විට අපිට ඒක යාඥාවන් වලට බාධාවක් වෙනවා. ඉතින් මේ ආකාරයට අපි ඒට බාධාවක් වශයෙන් පවතින දේවල් වලින් සම්පූර්ණයෙන් අපි ඈත් වෙන්න ඕන. කවුරු හරි අපි හමු වෙන්න එනවා නම් අපේ ගෙදරට කවුරු හරි විසිරස්ලා එනවා නම් එයාටත් අපි මේ පිළිබඳව හරි ආකාරයට පහදා දීලා මේක අපි යාඥාවන් කළ යුතු රාත්‍රියන් වශයෙන් අපි ඔවුන්ට ඒවා පෙන්වා දෙන්න ඕන. ඉතින් මේක මේ වගේ බොහෝ කරුණු තිබෙනවා. මේට බාධාවක් වශයෙන් පවතින දේවල් වලින් අපි ඈත් විය යුතුයි. තෙවෙනුව අල්ලාහගේ දූතවරයා සඳහන් කරනවා කවුද ලෛලතුල් කදර් රාත්‍රියේ විශ්වාසයෙන් යුතුව පින් කුසල් අල්ලාහගෙන් අපේක්ෂා කරමින් යාඥා කරයිද ඔහුගේ පෙර කළ පාපයන් සමා කරනු ලබනවා. ඒ ලෛලතුල් කදර් රාත්‍රිය කියන්නේ රමදාන් මාසයේ අවසාන දින 10 තුල ඔත්තේ සංඛ්‍යාවන් පවතින රාත්‍රිය වල උදාවන ඒ උතුම් වූ රාත්‍රිය. මාස 10කට වඩා ශ්‍රේෂ්ඨ උතුම් වූ රාත්‍රිය තමයි ලෛලතුල් කදර් රාත්‍රිය. මේ වගේ අපි අපගේ පෙර කළ පාපයන් සමා කරන ලබන මේ යාඥාවන් කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කර යුතුයි. හේතුව අපි රමලාන් සමය ගත වීමත් සමග අපි අපගේ සියලු පාපයන්ට අපි සමාව ලබාගත් පරිශුද්ධවන්තයන් බවට අපි අපවපත් කරගත යුතුයි. අපි පරිවර්තනය විය යුතුයි. එසේම තවත් අපි ජයග්‍රහයිකයන් සතු විය යුතු ගුණාංග තමයි අපි රමලාන් සමයේ ජයග්‍රහණය අපි ලබා ගැනීමට නම් අපි අපගේ අවශ්‍යතාවන් අපි මනා ලෙස අපි සැලසුම් කරගත යුතුයි. ඒ වගේම යාඥාවන් අතුරින් මූලිකත්වය දී යුතු යාඥාවන්ට මූලිකත්වය දී ක්‍රියා කරන්න ඕන. මූලිකත්වය දී යුතු යාඥාවන්ට මූලිකත්වය. ඒ ආකාරයට අපි ඒ යාඥාවන් හි වැදගත්කම් පිළිබඳ ඉස්ලාම අපට උගන්වා දී තිබෙන ඒ කරුණු මනා ලෙස අවබෝධ කර ගනිමින් ඉස්ලාම් දැන් උදාහරණයක් වශයෙන් අපි සුද්ධ දැන් අපි දකිනවා ආගමික විද්වතුන්. දැන් ඉමාම් මාලික් රහිමහුල්ලා කියන්නේ අපි දකිනවා මදීනාවේ ශ්‍රේෂ්ඨ වූ ආගමික විද්වතෙක්. ඉමාම් මාලික් රහිමහුල්ලා. දැන් එතුමාණන් ඉගෙනුවේ හදීස්. නබිතුමාණන්ගේ ප්‍රකාශ හදීස් තමයි එතුමාණන් ඉගෙනුවේ. නමුත් එතුමාණන් රමදාන් සමයේ උදා වෙන විට උදා වීම සමග එතුමාණන් ඒ හදීස් ග්‍රන්ථ වහලා තබලා කුර්ආනයට යොමු වෙනවා. සම්පූර්ණයෙන් තමන්ට කුර්ආනයට යොමු කරගන්නවා. ඉතින් බලන්න මේකත් උසස් ක්‍රියාවක්. ඒ උසස් ක්‍රියාවෙන් එතුමාණන් යොමු වෙනවා තවත් උසස් ක්‍රියාවකට. මොකද්ද? එතුමාණන් මේ රමලාන් සමයේ සම්පූර්ණයෙන් යොමු කරන්නේ කුර්ආනයට. බලන්න ඒ කියන්නේ මූලිකත්වයේ දී යුතු දෙයට මූලිකත්වයේ දී ක්‍රියා කිරීම. මේ ආකාරයට ආගමික විද්වතුන් ක්‍රියා කළා, කටයුතු කළා. ඉතින් අපි මේ ආකාරයට මූලිකත්වයෙන් අඩු යාඥාවන්ට වඩා මූලිකත්වයෙන් වැඩි යාඥාවන්ට අපි අවධානය යොමු කිරීම. මෙයත් ජයග්‍රහයකින් සතු ගුණාංගයක්. අපි රමදාන් සමයේ ජයග්‍රහණය කිරීමට අපි මෙවැනි සැලැස්මක් ඇති කරගන්නට ඕන. එසේම අපි රමදාන් කාලයේ පොදුවේ රමදාන් කාලයට ඒ සුවිශේෂී රමදාන් කාලයේ සමයට සුවිශේෂී යාඥාවන් එම යාඥාවන් වලට බාධාවන් ඇති කරන සියල්ලෙන් අපි ඈත් විය යුතුයි. අපි අපගේ උපවාසයේ රාත්‍රී කාලයේ යාඥාවන් කුර්ආනයේ පාරායනය කිරීම, අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම, මේ වගේ යාඥාවන් වලට බාධාවන් ඇති වෙන සියල්ලෙන් අපි ඈත් විය යුතුයි. අපි ඉවත් විය යුතුයි. ඉතින් මේ ආකාරයට අපි ක්‍රියා කරන විට අපි ඇත්ත වශයෙන්ම අපි ජයග්‍රහයකින්. මේක ඉතා වැදගත්. ඒ වගේම අපි හැම විටම අපි ඉලක්කය වෙන්න ඕන තක්වාව නම් ශ්‍රද්ධාව, බිය භක්තිය අප තුළ වර්ධනය කර ගැනීම තමයි මේ උපවාසයේ ඉලක්කය. ඒ ඉලක්කය කරා අපි ළඟා විය යුතුයි. ඒ ඉලක්කය වෙත අපි ළඟා වෙමින් අපි මුත්තකීන් වරුන් බවට තක්වාව ඒ උසස් අය බවට අපි අපව පරිවර්තනය කරගත යුතුයි. එය තමයි අපගේ උසස් ඉලක්කය විය යුත්තේ. ඒ වගේම අපි යාඥාවන් කරන විට සමහර විට අපි රාත්‍රී කාලයේ සලාතේ කරමින් සිටින විට අපිට මේ යාඥාවේ අලසභාවයක් ඇති වුණා නම් අඛණ්ඩව අපි මේ යාඥාවම
කළ යුතුයි කියන එක නෙවෙයි. අපිට තවත් යාඥාවකට යොමු වෙන්න පුළුවන්. අපි වාඩි වෙලා කුර්ආනය පාරායනය කිරීම, ඒ වගේම අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ වගේ අපි යාඥාවන් වෙනස් කරමින් කිරීම තුළින් අපි ඒ උද්‍යෝගයේ හුසුල අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අපි මේ පින්බර රමදාන් සමයේ අපව ජයග්‍රාහකයන් බවට අපි අපව පරිවර්තනය කරගමු. ඒ වෙනුවෙන් අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරමින් ඊට පිවිතුරු චේතනාවෙන් අපි ක්‍රියා කරමු කියා පවසමින් මා අවසන් කරනවා. ඔබ සියලු දෙනාට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.